තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. පින්වත්නි, මැටියෙන් කළ බදුන් බෙදී යන්නේ යම්සේද එවරදී එක් ක්ෂණයකින් ජීවිතයේ කෙලවර මරණය සිදු වෙනවා. ජීවිතයේ ඇති අනියත බවත් මරණයේ ඇති නියත බවත් වටහාගෙන උතුම් වූ ධර්මාබෝධයේ පිණසම සුපින්වත් ඔබ බෞද්ධ රූපවාහිනිය සමග මෙලෙසින් ඒකාත්මිකව ශ්‍රවණය කරන මේ උතුම් වූ දේශනාවත් සුපින්වත් ඔබට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් කළුතර ඈතගම බෝසත් මාපිය සෙවණේ සුපිහිටි බෞද්ධ නාලිකාවේ කළුතර ශාඛාවේ මූලිකත්වයෙන් බෞද්ධ රූපවාහිනී මේ පැහි දායකත්ව දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. පින්වත්නි, දේශනාව වෙනුවෙන් වැඩම කොට වැඩ සිටින ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, දේශනාව වෙනුවෙන් දායකත්ව ලබා දී කටයුතු කරන්නේ වජිරා ඒකරත්න සහ බද්‍රාණි ලියනගේ යන ඒ පින්වත් දෙපළ ප්‍රධානම ඒ අයගේ දූතර පින්වත් පිරිස. පින්වත්නි, එහෙමනම් අපි හැමදෙනාම මෙතෙන් සිට මේ උතුම් වූ දේශනාව සදහැ සිතින් ශ්‍රවණය කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ වජිරා ඒකරත්න එවැගේම බද්‍රාණි ලියනගේ කියන පින්තුන් ප්‍රදාන පින්වත් පිරිස එකතු වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ උතුම් දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. ඒත් බලාපොරොත්තු වෙනවා මීට වසරකට පෙර මේ පින්තුන් අතරින් මිය පරලෝකීය කස්තුරි ආරච්චි ප්‍රේමාවතී මෑණියන්ට සහ SH ලියනගේ පියතුමන් ප්‍රදාන පින්තුන්ට අනුමෝදනා දේශනාවක් හැටියටයි අද මේ උතුම් දේශනාව සිද්ධ කරන්නේ. ඒ ඇත්තන්ගේ අරමුණු සිහි කරලා ධර්ම දේශනාව අවසානයේ අනුමෝදනා කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා සත්‍යයේ යථාර්ථය පැහැදිලි කළා. ඒ යථාර්ථය තුල ජීවමාන වෙච්ච, යථාර්ථය තුල විවෘත වෙච්ච ශ්‍රාවකයෙකුට බුදුදහමේ භාවිතය, බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයේ ආభాෂය අතිශය වැදගත් දෙයක්. මේ ලෝකේ යථාර්ථය අපිට ඇහැට පේන ස්වභාවය නෙමෙයි. ඇත්තටම ඇහින් බලලා ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්නත් බෑ. මොකද ඇසට යථාර්ථය අහුවෙන්නේ නැහැ. ඇසට යථාර්ථය මුණ ගැහින්නේ නැහැ. යථාර්ථය ප්‍රඥාවටයි මුණ ගැහෙන්නේ. ප්‍රඥාව නම් වූ ඇස තුලින් තමයි යථාර්ථය දැක ගන්න තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා යථාර්ථය ඇසට හසු වේවි කියලා. නමුත් සත්‍ය කතාව තමයි යථාර්ථය ඇසට හසු වෙන්නේ නැතිකම. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් ශ්‍රාවකෙක් මේ යථාර්ථයට විවෘත වුණාට පස්සේ ඒ පුද්ගලයාට ඇලීම් ගැටීම් සම්බන්ධ, කැමැත්ත අකමැත්ත සම්බන්ධ, මනාප අමනාපකම් සම්බන්ධ
උපේක්ෂා භාවයක් ඒ පුද්ගලයා තුළ උද්ගත වෙනවා කියලා. පින්වත්නි, අවබෝධය කියන එක ලෝකයේ තියෙන දෙයක් නෙමෙයි. අවබෝධයට අදාළ හේතු ලෝකයෙන් හොයාගන්න පුළුවන්. නමුත් අවබෝධය කියන්නේ තමාගේ අභ්‍යන්තරය තුලින් අත්දකින්න ඕන තත්ත්වයක්. ධර්මයත් අධර්මයත් මේ උභය ස්වභාවයම, ධර්මයේද අධර්මයේද කියන මේ උභය ස්වභාවයම පින්වත්නි තමන්ගේම හිත තුලින් අත්දකින්න ඕන තත්ත්වයක්. රතියත් අරතියත් තමන්ගේ හිත තුල ඇති වෙන ස්වභාවයක්. මනාපකමත් අමනාපකමත් කියන ස්වභාවය තමන්ගේ හිත තුල උද්ගත වෙන ස්වභාවයක්. ඒ නිසා මේ තමන්ගේ හිත තුල උද්ගත වෙන මේ ස්වභාවය පිළිබඳ ඊටාම පළල් නුවණක්, ගැඹුරු අවබෝධයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. එතකොටයි මේ ගනුදෙනු කරන ලෝකය තුල නොගැටී ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි හැම වෙලාවකම ගනුදෙනු කරන ලෝකයක් එක්ක ගැටෙන ස්වභාවයක් අපේ අභ්‍යන්තරය තුල පවතිනවා. ගනුදෙනු කරන ලෝකයේ තුල නොගැටී ඉන්න නම් පින්වත්නි පාරිශුද්ධ හෘද සාක්ෂියක් ගොඩනගා ගන්න ඕන. ඒ පාරිශුද්ධ හෘද සාක්ෂිය තුලින් තමයි ලෝකයක් එක්ක නොගැටී ඉන්න පුළුවන් වෙන්නේ. මිනිස්සු හිතාගෙන ඉන්නවා පිරිසිදු ඇඳුම් ඇඳගත්තාම ඒ පිරිසිදු ඇඳුම් ඇඳගත් පුද්ගලයා තුළ, පිරිසිදු වස්ත්‍ර ඇඳගත් පුද්ගලයා තුළ පාරිශුද්ධ භාවය කියන එක අත්දකින්නවා කියලා. නමුත් පිරිසිදු ඇඳුම් ඇඳගත්තත් වැඩක් නැහැ. තමා තුළ කිලිටි මනසක් නම් තියෙන්නේ. කිලිටි මනසක් තියෙන තැන පිරිසිදු ඇඳුමක් විතරක් ප්‍රමාණවත් කියලා බුදු දේශනාව අපට උගන්වන්නේ. ඇඳුම ටිකක් අපිරිසිදු වුණත් කමක් නැහැ. ඇඳුම පිරිසිදු කරගන්න වැඩපිළිවෙලක් නොතිබුණත් කමක් නැහැ. ඒකට විවිධ සම්බාධක ඇති වුණත් කමක් නැහැ. සමහරට පිරිසිදු කරගන්න ශක්තියක් නැති වෙන්නත් පුළුවන් නේ. ඒ කියන්නේ අපිරිසිදු ඇඳුම් ඇඳගෙන හරි කමක් නැහැ. නොකිලිටි මනසක් නම් තියෙන්නේ. කිලිටි ඇඳුම් ඇඳගත්ත නොකිලිටි මනස ශ්‍රේෂ්ඨයි. නොකිලිටි ඇඳුම් ඇඳගත්ත කිලිස්ටි මනසක් පවත්වනවට වඩා. ඒ නිසා පින්වත්නි මේ ලෝකේ අවබෝධය කරා යන පුද්ගලයෙකුට බුදුදහම මතක් කරනවා තමා තුළ විද්‍යාව පහළ කරගන්න කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ විද්‍යාව පහළ කර ගැනීම පිළිබඳ බොහෝම ගැඹුරු, බොහොම ලස්සන අර්ථ දැක්වීමක් කරන්නේ. මේ විද්‍යාව කියලා කියන්නේ මේ ලෝකේ යථාර්ථය දැනගන්නා වූ නුවණටයි. විද්‍යාව කියලා ධර්මයේ කතා කරන්නේ පින්වත්නි සම්මා දිට්ඨියටමයි. සම්මා දිට්ඨිය කියන ස්වභාවයම තමයි විද්‍යාව කියන ස්වභාවය තුලින් ප්‍රකටව පැහැදිලි කොට මතු කරලා දක්වන්නේ. විද්‍යාව කියනවා මොකද්ද විද්‍යාව? මේක ಭಾರತයේ තිබුණු ප්‍රශ්නයක්. විජ්ජාති ආවසෝ සාරිපුත්ත උච්චති කතමානුකෝ ආවසෝ විජ්ජාති කිත්තාවතාච විජ්ජාගතෝ හෝති. ආයුෂ්මතුනි සාරිපුත්තයන් වහන්සේ මේ විද්‍යාව කියනවා මොකද්ද විද්‍යාව කියන්නේ? මෙන්න මේ විද්‍යාව පහළ කර ගැනීමෙන් තමයි පින්වත්නි ශ්‍රාවකයා අවබෝධය තුල විවෘත වෙන්නේ. විද්‍යාව පහළ කර ගැනීම පිණිස උපකාරාර්ථයෙන් වැදගත් වන අවදීන් පිළිබඳව තමයි ධර්මයේ පැහැදිලි කරලා පෙන්වා දෙන්නේ. නිරන්තරයෙන්ම සීලයකින් උපකාරයේද, ශ්‍රද්ධාවකින් උපකාරයේද, ත්‍යාගයකින් උපකාරයේද, ප්‍රඥාවකින් උපකාරයේද, නොඑක් ආකාරයෙන් උපකාරාර්ථයෙන් වැදගත් වන අංග ගණනාවක් බුදුදහම පෙන්වා දෙන්නේ
මේ විද්‍යාව පැහැදිලි කරගනිද්දී එතකොට මේ විද්‍යාව කියන ස්වභාවය උද්ගත කරගන්නවා නම් විද්‍යාව කියන ස්වභාවයට Tamanගේ හිත පමුණුවා ගන්නවා නම් අපි හැම වෙලාවකම ඒ විද්‍යාව තුළ දායාද වුණු ශ්‍රාවක භාවයක් ගොඩනගා ගන්න ඕන. ඒතර විද්‍යාව තුළ දායාද වුණු ශ්‍රාවක භාවය කියලා කියන්නේ කුමක්ද? බුදුදහමේ කතා කරන විද්‍යාව කියන්නේ කවර දෙයක්ද? දැන් බලන්න බුද්ධ දේශනාව සාරිපුත්තයන් වහන්සේ ඒ ප්‍රශ්නය අහපු කෙනාට පැහැදිලි කරන පැහැදිලි කිරීම බොහෝම වැදගත් පැහැදිලි කිරීමක්. මොකද්ද? ඉදාවුසෝ සුතවා අරිය ශාවකෝ රූපස්ස අස්සාදංච පදාන අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති අයං උච්චතාවුසෝ විජ්ජා. බලන්න විද්‍යාව ගැන ලස්සන පැහැදිලි කිරීමක්. ඉදාවුසෝ සුතවා ආර්ය ශාවකෝ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා විසින් රූපස්ස අස්සාදංච රූපේ ආස්වාදයේ දන්නවනම් ආදීනවංච ආදීනවේ දන්නවනම් නිස්සරණංච නිස්සරණය දන්නවනම් යථා භූතං පජානාති ආස්වාදයේද ආදීනවයන්ගේද නිස්සරණයන්ගේද යථාර්ථය දන්නවනම් අයං උච්චතාවුසෝ විජ්ජා. මහණෙනි මෙයයි විද්‍යාව. විද්‍යාව කියන්නේ මෙයයි. එතකොට විද්‍යාව පිළිබඳ බුදුදහමේ කේන්ද්‍රගත පැහැදිලි කිරීම හරිම ලස්සන පැහැදිලි කිරීමක්. රූපය ගැන පමණක් නෙමෙයි. උන්වහන්සේ කියනවා වේදනාව ගැනද, සංඥාව ගැනද, සංස්කාරය ගැනද, විඥානය ගැනද අස්සාදංච ආස්වාදයේ දන්නවා, ආදීනවංච ආදීනවේ දන්නවා, නිස්සරණංච නිස්සරණේ දන්නවා, යථා භූතං පජානාති මේ පිළිබඳ යථාර්ථවාදී නුවණක් තියෙනවා. අයං උච්චතාවුසෝ විජ්ජා මෙයයි විද්‍යාව. ඉතින් මේ විද්‍යාව පහල කරගන්නවා ඔය කාරණේම පදනම් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ බෝධි මණ්ඩලයේදී ප්‍රතිවේද කරන්නේ. කොහොමද? විද්‍යා උදපාදී. ආයුෂ්මතුනි මට විද්‍යාව පහළ වුණා කියලා ප්‍රතිවේද කළේ ඔය අර්ථේනුයි. විද්‍යාව පහළ වුණා. විද්‍යා උදපාදී. මට විද්‍යාව පහළ වුණා කියලා මතක් කළේ ඔය අර්ථයෙන්. ඒතර විද්‍යාව පහළ කරගත්ත ශ්‍රාවකයෙක් විදියට මේ ලෝකයේ අත්දකින්නකොට ඒ අත්දකින්න පුද්ගලයා තුළ අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙනවා. අවබෝධය කියන ස්වභාවය තුළ පිහිටනවා. එහෙනම් අවබෝධය පහළ කරගන්න කෙනා විද්‍යා උදපාදි විද්‍යාව පහළ කරගත යුතුයි. විද්‍යාව පහළ කරගන්නවා කියලා කියන්නේ ස්කන්ධයන්ගේ ආස්වාදයයි ආදීනවයයි නිස්සරණයයි දැනගන්න එකටයි. මෙන්න මේ කාරණා තුන දැනගන්න එකට තමයි විද්‍යාව කියලා කියන්නේ. අස්සාදංච ආස්වාදයේ දැනගන්නවා. මොකක්ද ආස්වාදය? ආස්වාදය කියන්නේ කවරක්ද? ආස්වාදය කියන්නේ මේ ලෝකයේ තුල පින්වත්නි ආස්වාදයක් පවතිනවා. මේ ස්කන්ධයන්ගේ ආස්වාදය කියලා ස්වභාවයක් පවතිනවා. ආස්වාදේ තමයි මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරී විඥානයේ තුල ආස්වාදනීය ස්වභාවයක් පවතිනවා. මෙන්න මේ ආස්වාදනීය ස්වභාවය තුල පමණක් වාසය කරන එක තමයි අසෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. ඒ කියන්නේ අවිද්‍යා සහගතයි. එයාට ආස්වාදේ විතරයි තේරෙන්නේ. එයාට නුවණ තියෙන ආස්වාදය ගැන විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයා අත්පොත්තියාපු ශ්‍රාවකයා. ඒ කියන්නේ ආස්වාදයේද ආදීනවේද නිස්සරණයේද දන්න ශ්‍රාවකයා. එයාට කියනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ කාරණා තුනම දන්නවා. දැන් එහෙනම් අපිට තව දෙයක් මේ දේශනාවෙන් පැහැදිලි. මොකද්ද? අශ්‍රුතවත් පෘථග්ජනයාගේ ස්වභාවයත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවයත් අපට ප්‍රකටයි. අපට පැහැදිලි.
අශෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවයත් පැහැදිලි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවයත් පැහැදිලි. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ආස්වාදයයි ආදීනවය නිස්සරණය තුනම දන්නවා. අශෘතවත් පෘථග්ජනයා ආස්වාදයේ විතරයි දන්නේ. ඉතින් ආස්වාදයේ විතරක් දන්න කෙනාට ආස්වාදයෙන්ම මුසපත් වෙනවා විනා වෙන කවර දෙයක්වත් නැහැ. ඒ නිසා යා ඇහැ ඉදිරියට එන රූපයට ආස්වාදයෙන් බැඳෙනවා. කන ඉදිරියට එන ශබ්දයට ආස්වාදයෙන් බැඳෙනවා. නාසය ඉදිරියට එන ගඳ සුවඳට ආස්වාදයෙන් බැඳෙනවා. දිව ඉදිරියට එන රසය කෙරෙහි ආස්වාදයෙන් බැඳෙනවා. කයට මුණ ගැහෙන පහස කෙරෙහි ආස්වාදයෙන් බැඳෙනවා. මනසට එන අරමුණු කෙරෙහි ආස්වාදයෙන් බැඳෙනවා. මොකද යා ආස්වාදය ගැන විතරයි දන්නේ. නමුත් අපට භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි මේ විද්‍යාව කියන ස්වභාවය කියන්නේ අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති. ආස්වාදයේ පමණක් දන්න එක නෙමෙයි. එතකොට ආස්වාදයේ විතරක් දන්න කෙනාට ලෝකයට බැහැලා ලෝකය පීර ආස්වාදයේ ගැන විතරයි හොයන්නේ. නමුත් බුද්ධ දේශනාව අපට පැහැදිලි කරනවා ආස්වාදයයි ආදීනවයක් දැනගන්නවා. මොකක්ද ආදීනවය? කුමක්ද ආදීනවය කියන්නේ? ආදීනවය කියලා කියන්නේ පින්වත්නි අර ආස්වාදයේ ගෙනත් දුන්නු ලෝකයේ තියෙන අනිත්‍යතාවය. දැන් යමක් ආස්වාදයේ ගෙනත් දෙනවද ඒ ආස්වාදයේ ගෙනත් දෙන දේ තුල පින්වත්නි නিত্য සුඛ ආත්ම කියලා ස්වභාවයක් පවරාගෙන පනවාගෙන වැඩ කරන්න බැරි එක තමයි ආදීනවංච පජානාති. ඒක දැනගන්නවා. ඇස ඉදිරියට එන රූපය නිරන්තරයෙන් අනිත්‍ය වෙවි යන එකක් කියලා දැනගන්නවා. කන ඉදිරියට එන ශබ්දය නිරන්තරයෙන් අනිත්‍ය වෙවි යන දෙයක් කියලා දැනගන්නවා. නාසය ඉදිරියට එන ගඳ සුවඳ නිරන්තරයෙන් අනිත්‍ය වෙවි යන දෙයක් විදියට දැනගන්නවා. දිවට මුණ ගැහෙන රසයේ නිරන්තරයෙන් විපරිණාමයට පත් වෙන බව දැනගන්නවා. කයට දැනෙන පහස නිරතුරුව විපරිණාමයට පත් වෙන බව දැනගන්නවා. මනසට එන අරමුණු නිරන්තරයෙන් විපරිණාමයට පත් වෙන බව දැනගන්නවා. එතකොට ඒ වගේම ඒ අසකන මේ රූප වේදන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන දේවල් මුණ ගැහෙන ඇසද නිරන්තරයෙන් අනිත්‍යතාවයට යන බව තේරුම් ගන්නවා. කනද නිරන්තරයෙන් අනිත්‍යතාවයට යන බව තේරුම් ගන්නවා. දිවද කයද මනසද සියල්ලම නිරතුරු අනිත්‍යතාවයේ කරාම යන බව අනිත්‍යතාවයේ දායාදේ කරගෙන ඇති බව ඉත්තාම හොඳින් දැනගන්නවා. ඒ කියන්නේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. මේවා අනිත්‍ය දේවල්. අනිත්‍ය නිසාම දුක එනවා. දුක නම් ඒක විපරිණාමයටපත් වෙනවා. විපරිණාමයටපත් වෙච්ච ලෝකයක තමයි මම නැවතිලා ඉන්නේ. විපරිණාමය කියන්නේ මේ ලෝකයට අයිති ස්වභාවයක්. විපරිණාමය කියන්නේ මේ ලෝකයට අයිති ස්වභාවයක් විදියට යා දැනගන්නවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් විපරිණාම වශයෙන් යා තේරුම් ගන්නවා. ආස්වාදයේ ගෙනත් දුන්නු ලෝකයක් ආස්වාදයේ වින්දනය කරපු ලෝකයක් සම්බන්ධ. අනේකට කියනවා ආදීනවංච පජානාති. ඒකට ආදීනවයක් දන්නවා. දැන් ආස්වාදයයි ආදීනවයයි දන්න තැනක තමයි නිස්සරණයට හිතපත් කරගන්න පුළුවන් වෙන්නේ. නිස්සරණී කියන්නේ කුමක්ද? මේ ආස්වාදයේ ගෙනත් දුන්නු රූපය කෙරේ අපි තුල පවතිනවා පින්වත්නි චන්දරාගයක්. ආස්වාදයේ ගෙනත් දුන්නු ශබ්දයේ කෙරේ අපි තුල පවතිනවා චන්දරාගයක්. ආස්වාදයේ ගෙනත් දුන්නු ගඳ සුවඳ කෙරේ අපි තුල පවතිනවා චන්දරාගයක්. ආස්වාදයේ ගෙනත් දුන්නු රසය කෙරේ අපි තුල පවතිනවා චන්දරාගයක්. ආස්වාදයේ ගෙනත් දුන්නු අරමුණු කෙරේ අපි තුල පවතිනවා චන්දරාගයක්. මෙන්න මේ චන්දරාගය දුරු කරගන්න එකමයි ශ්‍රේෂ්ඨ. දුරු කරගන්න එකමයි යහපත් කියලා එයාට ආස්වාදයේ ගෙනත් දුන්නු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කෙරෙහි පවතින චන්දරාගය දුරු කරනවා. මේ චන්දරාගය කියන එකයි ගැටලුව. චන්දරාගයයි ගැටලුව. නැතු රූපේ ගැටලුවක්වත් ඇසේ ගැටලුවක්වත් නෙමෙයි ගැඹුරින් බලනකොට තේරෙන්නේ. එක වෙලාවක සාරිපුත්තයන් වහන්සේගෙන් එක ස්වාමීන් වහන්සේ නමක් අහනවා, සාරිපුත්තයන් වහන්සේ මේ ඇස රූපයට බැඳිලාද නැත්නම් රූපය ඇසට බැඳිලාද?
කන ශබ්දයට බැඳිලාද? ශබ්දය කනට බැඳිලාද? නාසය ගඳ සුවඳට බැඳිලාද? ගඳ සුවඳ නාසයට බැඳිලාද? දිව රසයට බැඳිලාද? රසය දිවට බැඳිලාද? කය පහසට බැඳිලාද? පහස කයට බැඳිලාද? මනස අරමුණු වලට බැඳිලාද? නැත්නම් අරමුණු මනසට බැඳිලාද? එතකොට සාරිපුත්තයන් වහන්සේ උත්තරේ දෙනවා. සාරිපුත්තයන් වහන්සේ කියනවා ප්‍රිය ආයුෂ්මතුනි, ඇස රූපයට බැඳිලත් නැහැ. රූපය ඇසට බැඳිලත් නැහැ. එහෙම පණවන්න බෑ. කන ශබ්දයට බැඳිලත් නැහැ. ශබ්දේ කනට බැඳිලත් නැහැ. නාසයේ ගඳ සුවඳට බැඳිලත් නැහැ. ගඳ සුවඳ නාසයට බැඳිලත් නැහැ. දිව රසයට බැඳිලත් නැහැ. රසය දිවට බැඳිලත් නැහැ. කය පහසට බැඳිලත් නැහැ. පහස කයට බැඳිලත් නැහැ. මනස අරමුණු වලට බැඳිලත් නැහැ. අරමුණු මනසට බැඳිලත් නැහැ. බැඳිලා නැහැ. එතකොට එහෙමනම් ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසෙත් නිමි අවුල තියෙන්නේ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම වලත් නිමි අවුල තියෙන්නේ. එහෙනම් මොකේද අවුල තියෙන්නේ? ඇසයි රූපයයි බැඳපු ලණුව තමයි ඡන්ද රාගය. අන්න ඒකේ අවුල තියෙන්නේ. කනයි ශබ්දයයි එකට අල්ලලා එකම පොටකින් ගැට ගහපු තැනයි අවුල තියෙන්නේ. මොකද්ද පොට? ඡන්ද රාගය. ඡන්ද රාගය. අවුල තියෙන්නේ ඡන්ද රාගය. ඡන්ද රාගය නැත්තම් අවුලක් නැහැ. නාසයේ ගඳ සුවඳෙත් නෙමෙයි අවුල තියෙන්නේ. මේ දෙක එකටම අල්ලලා ගැට ගහපු ඡන්ද රාගේ අවුල තියෙන්නේ. එහෙම නැතුව ඇහි අවුලද රූපේ අවුලද කියලා හොයන්න බෑ. කයේ අවුලද පහසේ අවුලද කියලා හොයන්න බෑ. කයයි පහසයි එකට අල්ලලා ගහපු ගැටයක් තියෙනවා. ඒ ගැටේ තමයි ඡන්ද රාගේ. අවුල තියෙන්නේ ඡන්ද රාගය. වෙන මොකකවත් අවුලක් නැහැ. අවුල පවතින්නේ ඡන්ද රාගය තුලයි. ඡන්ද රාගය තුලයි අවුල පවතින්නේ. ඡන්ද රාගය නැත්තම් පින්වත්නි අවුලක් නැහැ. ඡන්ද රාගයමයි අවුල. ඡන්ද රාගයමයි අවුල. ඡන්ද රාගය දුරු කරගන්න එකට තමයි කියන්නේ නිස්සරණයටපත් වෙනවා කියලා. ඒ කියන්නේ විද්‍යාව පහල කරගන්නවා කියන්නේ අනේකටයි. ඡන්ද රාගය දුරු කරගත්ත තැනක තමයි නිස්සරණයටපත් වෙන්නේ. නිස්සරණයටපත් වෙනවා කියන්නේ අරහත්ත්වයටපත් වුණා කියන එකයි. එතකොට මේක දැනගන්න එක පින්වත්නි අයිති වෙන්නේ පින්වත්නි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට. මේක දැක ගන්න එක අයිති වෙන්නේ අරහත්ත්වයට. දැන ගැනීම සහ දැක ගැනීම කියන්නේ දෙකක්. දැන ගැනීමයි දැක ගැනීමයි කියන්නේ එකක් නෙමෙයි දෙකක්. ඒකයි ධර්මයේ කියන්නේ ඥානතෝ අහම් වික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. මහණෙනි, දන්නා කෙනාගේද දක්නා කෙනාගේද ආශ්‍රව දුරු වෙනවා කියලායි මම දේශනා කරන්නේ. නෝ අජානතෝ නෝ අපස්සතෝ, නොදන්නා කෙනාගේ නොදක්නා කෙනාගේ ආශ්‍රව දුරු වෙනවා කියලා දෙයක් මම පනවන්නේ නැහැ. මම පවරන්නේ නැහැ. දන්න කෙනාගේ දකින්න කෙනාගේ ආශ්‍රව දුරු වෙන්නේ. නෝ අජානතෝ නෝ අපස්සතෝ, නොදන්නා කෙනාගේ නොදකිනා කෙනාගේ ආශ්‍රව දුරු වෙනවා කියලා දෙයක් මම පනවන්නේ නෑ. එහෙනම් මේ දැනගන්න එක ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවය, මේක තමන්ගේම හදවතින් ආස්වාදයේ හැටියටත් ආදීනවේ හැටියටත් නිස්සරණයේ හැටියටත් තමන්ගේම හදවතින් දැක ගන්න එක තමයි පින්වත්නි. ඒ දැක ගන්න එකට තමයි අරහත්ත්වය කියලා කියන්නේ. එතකොට මේකට හරි ලස්සන උපමාවකුත් සාරිපුත්තයන් වහන්සේ පැහැදිලි කරනවා. කොහොමද? සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා, දැන් ඇස රූපයට බැඳිලාද රූපය හැට බැඳිලාද කියලා නේ ඇහුවේ. සාරිපුත්තයන් වහන්සේ ඔකට ලස්සන උත්තරයක් දෙනවා. කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි ඉන්නවා කියනවා. ගොන්නු දෙන්නෙක්. මේ ගොන්නු දෙන්නගෙන් මේ
මේ කළු ගොනයි සුදු ගොනයි දෙන්න එකම ලණුවකින් ගැට ගහනවලු. එක පැත්තක එක ලණුවක් ගැට ගහනවා. ඒ ලණු පොටේම අනිත් පැත්තෙන් අනිත් කොන ගැට ගහනවා. එතකොට එකම ලණුවක දෙපැත්තෙන් තමයි ගැට ගහලා තියෙන්නේ. එකම ලණුවක දෙපැත්තෙන් ගැට ගහලා තියෙන්නේ. ඒතර එකම ලණුවක දෙපැත්තෙන් මේ විදියට ගැට ගහලා තියෙනකොට දෙපැත්තෙන් ගැට ගහලා තියෙනකොට පින්වත්නි මිනිහෙක් මේ ගවයෝ දෙන්න දැකලා එක මිනිස්සෙක් මේ ගවයෝ දෙන්න දැකලා කියනවලු ආන්න බලන්න අර සුදු ගොනා නිසා කළු ගොනා යනවා කියලා කියනවලු. එතකොට තව මිනිස්සෙක් කියනවලු නෑ සුදු ගොනා නිසා කළු ගොනා යනවා නෙමෙයි කළු ගොනා නිසා සුදු ගොනා යනවා. දැන් මේ දෙන්න අතර විශාල සංවාදයක්ලු. එක්කෙනෙක් කියනවලු සුදු ගොනා නිසා කළු ගොනා යනවා කියලා. අනිත් කෙනා කියනවලු කළු ගොනා නිසා සුදු ගොනා යනවා කියලා. දැන් මේ කතා දෙකම හොත්තට විමර්ශනය කරලා බලනකොට තේරෙනවා කළු ගොනා නිසා සුදු ගොනා යනවත් නෙමෙයි සුදු ගොනා යන නිසා කළු ගොනා යනවත් නෙමෙයි. දෙකම වැරදි. සුදු ගොනා නිසා කළු ගොනා යනවා කිව්වොත් ඒකත් වැරදි. කළු ගොනා නිසා සුදු ගොනා යනවා කිව්වොත් ඒකත් වැරදි. කතා දෙකම වැරදි. හරි කතාව මොකද්ද? හරි කතාව තමයි මේ කළු ගොනත් සුදු ගොනත් යන්නේ ලණුවකින් ගැට ගහලා තියෙන නිසා. මොකක්ද ලණුව? චන්දරාගය. යසයි රූපයයි එකට අලවලා එකට ගැට ගහලා තියෙන ලණුව තමයි චන්දරාගය. අවුල තියෙන්නේ චන්දරාගය. චන්දරාගය. එතකොට දැන් මේ චන්දරාගයේමයි අවුල කියලා යම් කෙනෙකුට තේරුණොත් ඒ තේරිච්ච තැනක පින්වත්නි සංයෝජනවල වෙලීමයි බැඳීමයි පවතින්නේ නැහැ. ඒකට ලස්සන දේශනාවක් තියෙනවා. එක දේශනාවක තියෙනවා කිස්මින්නුකෝ භික්කවේ සතිකින් උපාදාය අබිනිවිස්ස uppajjati සංයෝජනා අබිනිවේෂ විනිබන්දා. මහණෙනි කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිසිලාද සංයෝජනවල වෙලීමයි ගැටීමයි පවතින්නේ. සංයෝජන ගැට ටිකනේ අවුල. අවුල වෙන මොකක්වත් නෙමෙයි සංයෝජනයන්ගේ ගැටයයි අවුල. සංයෝජනයන්ගේ ගැටයයි අවුල. මේ සංයෝජන වලින් ගැට ගැහිච්ච එකයි අවුල. මේ සංයෝජන ගැට ටික පරිස්සමෙන් ලිහන එක තමයි අරහත්ත්වයේ දක්වා අපි කරන්නේ. මේ බඳු ගැට 10කින් අපි ගැට ගැසී තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ ආදි වශයෙන් ඕරම්භාගික සංයෝජනයන් සහ උද්දම්භාගික සංයෝජන වලින් වෙලිලා ගැට ගැහිලා අපි පවතිනවා. ඕරම්භාගීය සංයෝජන සහ උද්දම්භාගීය සංයෝජන වලින් වෙලිලා ගැට ගැහිලා පවතින තාකල් සංසාරේ යනවා. දැන් මේ දේශනාවේ මතුවෙනවා කිස්මින්නුකෝ භික්කවේ සතිකින් උපාදායකින් අබිනිවිස්ස uppajjati සංයෝජනා අබිනිවේෂ විනිබන්දා. මහණෙනි කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිසිලා සංයෝජනයන් වල වෙලීමයි බැඳීමයි පවතිනවාද? ඔන්න අපේ තියෙන බරපතල ප්‍රශ්නය. සංයෝජන ගැට ටික ලියාගන්න එකනේ අපිට තියෙන ලොකුම ගැටලුව. දැන් මෙතන පැහැදිලි වෙනවා කුමකට පිවිසිලා කුමක් ඇති කල්හි කුමක් නිසාද සංයෝජන වල වෙලීම බැඳීම පවතින්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අහනකොට එතන හිටපු භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ ඔබ වහන්සේගේ හද මණ්ඩලයේ උපන්. මේ ධර්මයේ ඔබ වහන්සේගේ හිත තුලයි උපන්නේ. මේ ධර්මයේ ඔබ වහන්සේගේ හෘද සාක්ෂිය තුල උපන් ධර්මයක්. මේ ධර්මයේ අපේ හිතේ උපන් එකක් නෙමෙයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය ඔබ වහන්සේමමයි මුල් කරගෙන තියෙන්නේ. ඔබ වහන්සේමමයි අරමුණු කරගෙන තියෙන්නේ. ඔබ වහන්සේමමයි මුල් කරගෙන අරමුණු කරගෙන ප්‍රදාන කරගෙන පවතින්නේ. ඒ නිසා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේම ওই කාරණේ තේරුම් කරලා දෙනවා නම් අනේ යහපත් අපිට.
ඔබ වහන්සේ අපිට මේ කාරණිය තේරුම් කරන දෙනසේක්වා කියනකොට බුදුරජාණන් වහන්සේ මේ සංයෝජනවල වෙලීම බැඳීම පවතින මෙන්න මේකයි අවබෝධ කරන්න ඕන. මොන්නතරම් අභිධර්ම කතා දැනගත්තත්, මොන්නතරම් සූත්‍ර ගැන තේරුම් ගත්තත්, මොන්නතරම් දාර්ශනික මතවාද විශ්ලේෂණය කරගත්තත්, මොන්නතරම් අටුවා ටීකා ටිප්පණි පෙරලා හෙව්වත් මේ කතාව දන්නේ නැත්නම් ඒ ඔක්කොම දැනුම නිකන් හුද්දු දැනුම් මාත්‍රයක් විතරයි. මේ කතාව තේරුම් ගත්තාම ඒ තේරුම් ගත්ත අය නිමුණා එච්චරයි. මේ කතාව තේරුම් ගත්ත අය අවබෝධය කරා පිවිසුණා. අවබෝධය කරා ගියා. එපමණයි. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා රූපේකෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවිස්ස uppajjati සංයෝජනා බිනිවේස විනිබන්දා වේදනාය සති උපාදාය වේදනං අබිනිවිස්ස uppajjati සංයෝජනා බිනිවේස විනිබන්දා සංඥාය සති සංඥාය උපාදාය සංඥාය අබිනිවිස්ස uppajjati සංයෝජනා බිනිවේස විනිබන්දා සංකාරේසු සති භික්කවේ සති උපාදාය අබිනිවිස්ස uppajjati සංයෝජනා බිනිවේස විනිබන්දා. මේ විදිහට කියාගෙන යනවා රූප වේදනා සංඥා සංකාර විඥානය ගැන. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ අහන්නේ කුමකට පිවිසිලා කුමක් ඇති කල්හි කුමක් නිසා සංයෝජනවල වෙලීමක් බැඳීමක් පවතිනවා. ඒකට ස්වාමීන් වහන්සේලා කිව්වා ඔබ වහන්සේ මම පැහැදිලි කරලා දෙන්න. එතකොට උන්වහන්සේ කියනවා රූපං කෝ භික්කවේ සති මහණෙනි රූපය ඇති කල්හි රූපේ උපාදානය වෙලා ඇති කල්හි රූපයටම පිවිසිලා රූපං උපාදාය රූපයම උපාදානේ වෙලා රූපං අබිනිවිස්ස uppajjati සංයෝජනා බිනිවේස විනිබන්ද රූපේ ඇති කල්හි රූපේ නිසා රූපේ පිවිසිලා සංයෝජනවල වෙලීමයි බැඳීමයි ගැට ගැසීමයි පවතිනවා. මේකයි අවබෝධ කරගන්න ඕනේ. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පිවිසිලයි සංයෝජනවල වෙලීම බැඳීම පවතින්නේ. සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට පිවිසිලයි සංයෝජනවල වෙලීමයි බැඳීමයි. මේකයි ගලව ගන්න ඕන. සංයෝජන ගැටයයි ලියන්න තියෙන්නේ. එතකොට මේ සංයෝජන ගැටේ ලිහලා දාන්න කැමති ශ්‍රාවකයෙක් විසින් මේ පරම සත්‍ය පිළිබඳ තේරුම් ගන්න ඕන. මේක තමයි බුදු කෙනෙක් මතු කරන සත්‍ය. බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන පරම සත්‍ය මේකයි. එතකොට මේ විදියට යම් ශ්‍රාවකයෙක් මේ කාරණේ තේරුම් ගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය ඇති කල්හි පංචස්කන්ධය නිසා පංචස්කන්ධයට පිවිසිලා සංයෝජන වෙලීමයි බැඳීමයි පවතිනවා කියන එක තේරුම් ගන්න ඕන. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකේ ඇති වෙලා නැති වෙලා යන එක කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ මේ රූපේ මම, මේ රූපේ මගේ, මේ රූපය මටයි අයිති. මේ වේදනාව මම, මේ වේදනාව මගේ, වේදනාව විඳින මම මේ පැත්තේ ඉන්නවා. මේ බලන්න මමයි වේදනාව විඳින්නේ කියලා එයා වේදනාව පැත්තෙන් Tamanගේ විඥානය පිහිටව ගන්නවා. මේ රූප සංඥා, ශබ්ද සංඥා ආදී සංඥාවන් පවතින්නේ මා තුලයි. මමයි සංඥාව කියලා කියන්නේ. මේ සංඥාව අයිති මටයි කියලා ඒ පැත්තෙන් එයා හිට ගන්නවා. සංස්කාරයන් පැත්තෙත් හිට ගන්නවා. විඥානයේ පැත්තෙත් හිට ගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේ පැත්තේ මෙයා හිට ගන්නවා. අජ්ජත්තික බහිද්ද වශයෙන් ඇතිවෙන ස්කන්ධ ලෝකය මෙයා උපාදානය කරගෙන ස්කන්ධයන් වටේම කැරකි ඉන්නවා. එතකොට මේ ස්කන්ධයන් වටේ කැරකි ඉන්න ජීවිතයක් නම් තියෙන්නේ. මේ ස්කන්ධයන් පදනම් කරගෙන එයා බරපතල අමාරුවක වැටෙනවා. මොකක්ද අමාරුව? ස්කන්ධයන් වටේම කැරකිලා ස්කන්ධයන්ම පිවිසිලා මේවා උපාදානය කරගෙන මම මගේ ආත්මය කියලා මේවාටම බැහැගෙන ඉන්න තාක්කල් පින්වත්නි සංයෝජන වෙලිලා ගැට ගැහිලා පවතිනවා. ඒකනේ සක්කාය දිට්ඨිය පවතිනවා කියන්නේ. සංයෝජන ගැට ටික ලිහා ගන්න උනන්දුවක් තියෙන ශ්‍රාවකෙක් ඊටාම ඉක්මනින් මේ පරම සත්‍ය පිළිබඳ අවබෝධ කරනවා. කුමක්ද අවබෝධ කරන්න ඕන? තංකින් මඤ්ඤේත බික්කවේ මහණෙනි කුමක්ද තේරුම් ගන්න ඕන? ඊට පස්සේ උන්වහන්සේ තේරුම් ගන්න ඕන දේ හරි ලස්සනට උත්තර සංගයාගෙන්ම අරගෙන පැහැදිලි කරනවා. හරිම ලස්සනයි ඒක.
හාමුදුරුවන්ගෙන්ම ගැටලුවට උත්තරේ ගන්නවා. තංකින් මඤ්ඤේත භික්කවේ මහණෙනි නුඹලා කුමක්ද හිතන්නේ? රූපං නිච්ඡං වා අනිච්ඡං වාති මහණෙනි රූපය නිට්ටයද අනිත්‍යද? අනිච්ඡං බන්තේ මහණෙනි රූපය අනිත්‍යයි. යං පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං මහණෙනි යමක් අනිත්‍ය නම් දුකද සැපද? දුක්ඛං බන්තේ මහණෙනි දුකයි. අපිනුතං අනුප්පාදාය uppajjati සංයෝජනාබිනිවේෂ වනිබන්දා මහණෙනි අනිත්‍ය වෙච්ච දේක දුක තියෙන දේක විපරිණාමයට අයිති දේක මම මගේ ආත්මය කියලා අල්ලන්න සුදුසුද? නොහේතම් බන්ති ස්වාමීනි ඒක නුසුදුසුයි. බල කොච්චර ලස්සනයිද? මොන්න තරම් පැහැදිලිද? එහෙමනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් අනිච්චානුපස්සනා වශයෙන් දුක්ඛානුපස්සනා වශයෙන් අනාත්තානුපස්සනා වශයෙන් අනුපස්සනා කරන්ටයි තියෙන්නේ. ඒ බඳු අනුපස්සනාවක් තියෙන තැනක සම්පූර්ණයෙන් මේ ශ්‍රාවකයා දුකෙන් නිදහස් වෙනවා. සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙනවා. ඒ නිසා එතකොට මේ පංචස්කන්ධ ලෝකයේ සහ ආයතන ලෝකයේ එකිනෙකට බැඳී පවතිනවා අන්‍යෝන්‍ය වශයෙන් මේ උපාදානීය ලෝකය හදනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තමන්ගේ ජීවිතයේ තුල යම් කෙනෙක් පින්වත්නි චක්කු විඥාණයෙන් දත යුතු රූපය කෙරෙහි විඥාණයෙන් උපාදානයක් බැහැගෙන ඉඳීමක් අභිනන්දනය කිරීමක් තියෙනවා නම් ඊට වඩා හොඳයි කියනවා ඇහැට යකඩයකින් ඇන ගන්න එක. ඕක හරි ලස්සන විස්තර කරනවා සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ තියෙනවා ආදිත්ත පරියාය සූත්‍රය කියලා. ඒ ආදිත්ත පරියාය සූත්‍රය මතක් කරන්නේ ආදිත්ත පරියායං බෝ භික්කවේ ධම්ම පරියායන් දේසිස්සාමීති මහණෙනි නුඹලාට ආදිත්ත පරියාය නම් වූ ධර්ම දේශනාව කරන්නම් තන් සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමීති මහණෙනි හොද්දට අහන්න මනසිකාරය කරන්න බාසිස්සාමීති දේශනා කරන්නම් කියලයි පටන් ගන්නෙ. එහෙමයි පටන් ගන්නෙ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චරම් භික්කවේ තත්තාය අයෝසල කායා අදිත්තාය සම්පජ ජලිතාය සචෝති භූතාය චක්කු ඉන්ද්‍රියං සම්පජලිතං සම්පලි මට්ටං න තේව චක්කු විඤ්ඤයේසු රූපේසු අනුභ්‍යංජනේසු නිමිත්තක් ගාහෝ මේ විදිහට කියාගෙන පැහැදිලි කරනවා පින්වත් මහණෙනි චක්කු විඥාණයෙන් දැනගන්න රූපයෝ තියෙනවා කියනවා. චක්කු විඥාණයෙන් දැනගන්න රූප තියෙනවා. ඒ කියන්නේ ඇහැයි රූපයයි දෙක තිබ්බට වැඩක් නැහැ. චක්කු විඥාණය පහළ වුණොත් තමයි රූපයන් දැනගන්නේ. චක්කු විඥාණයෙන් දැනගන්න රූපයන් තියෙනවා. චක්කු විඥාණයෙන් දැනගන්න රූපයන් කෙරෙහි අනුභ්‍යංජන වශයෙන් සටහන් ලබාගෙන තියාගන්නවට වඩා චක්කු විඥාණයෙන් දතේතු රූපයන් කෙරෙහි නිමිත්තාස්වාදයෙන් බැඳෙනවට වඩා නිමිත්තාස්වාදයෙන් බැඳෙනවට වඩා අනුභ්‍යංජනාස්වාදයෙන් බැඳෙනවට වඩා ඒ අනුව හිත පවත්වනවාට වඩා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි හොද්දට ඇවිලිලා දිලිසෙන ගිනිදැල් සහිත රත් වෙච්ච යකඩ කූරක් අරගෙන ඒ ඇහැ හාරාදාන කීට වඩා වටිනවා කියනවා. නිමිත්තාස්වාදයෙන් ඇසහරහා චක්කු විඥානයේ පවත්වනවාට වඩා ඒ බඳු චක්කු විඥානය පවත්වනවාට වඩා ඒ ඇහැ ගිනිදැල් සහිත රත් වූ යකඩ කූරකින් ඇහැ හාරලා දාන එක ඊට වඩා හොඳයි කියනවා. එතකොට මේක ඉතා ම්ලේච්ඡ කතාවක් වගේ පේන්න පුළුවන් නෑ. මේක ඉතා වටිනා කතා බහක්. උන්වහන්සේ ඇයි මෙහෙම පැහැදිලි කරන්නේ? කුමක් නිසාද බුදුරජාණන් වහන්සේ මේ බඳු කතාවක් අපට තේරුම් කරන්නේ? බුදුරජාණන් වහන්සේ මේ වගේ කතාවක් කියන්නේ වෙන කවරක් නිසාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ බඳු කතාවක් අපට පැහැදිලි කරන්නේ මෙන්න මේ කාරණේ නිසායි. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා පින්වත්නි
නිමිත්තාස්වාදයෙන් අනුභ්‍යංජනාස්වාදයෙන්, ඒ කියන්නේ ඇහින් ගන්න නිමිති අනුනිමිති චක්කු විඥානය තුල රඳවාගෙන සටහන් කරගෙන ලියාගෙන පදිංචි වෙලා ඇහැ ඉදිරියට එන රූපේ පැත්තේ පදිංචි වෙලා ඉන්නවට වඩා ඇහැ හාරලා දාන එක ශ්‍රේෂ්ඨයි. කියන්නේ නිමිත්තාස්වාදය මතම දායාද වෙලා ඒකම උපාදානය කරගෙන ඒකටම බැහැගෙන ඒකෙන්ම මුලා වෙලා යම් මිනිහෙක් හිටියොත් ඒ නිමිත්තාස්වාදයෙන් බැඳුණු මුලා වුණු ඒකටම තණ්හා කරන පුද්ගලයා මැරිලා එයා ගති දෙකකට කැමති වෙන්න ඕන කියනවා. නිමිත්තාස්වාදය මතම බැහැගෙන ඒකම උපාදානය කරගෙන ඒකම අතහැර ගන්න බැරුව ඒකටම ගිලිලා ඉන්න කෙනා දින්නම් ගතින්නම් අඤ්‍යතරං ගතින් ගච්ඡේය. එයා ගති දෙකකට කැමති වෙන්න ඕන කියනවා. මොකද්ද? නිරයං වා තිරච්ඡාන යෝනින්. එක්ක නිරයට කැමති වෙන්න ඕන, එක්ක තිරිසං යෝනියට කැමති වෙන්න ඕන. එතකොට නිරයට හෝ තිරිසං යෝනියට ඒ ශ්‍රාවකයේ ඒ නිමිත්තාස්වාදයේ කෙරේ බැඳිච්ච කෙනා කැමති වෙන්න ඕන නම් නිරයට හෝ තිරිසං යෝනියට යාම නිමිත්තාස්වාදයේ අග්‍රතම ප්‍රතිලාභේ නම් නිමිත්තාස්වාදයේ අග්‍රතම ප්‍රතිලාභේ නම් ඒ බඳු අග්‍රතම ප්‍රතිලාභයක් නම් නිමිත්තාස්වාදයේ තුල පවතින්නේ, නිමිත්තාස්වාදයේ තුල පවත්වන්නේ. එතකොට ඒක අවදානමක්ද නැද්ද? අවදානමක්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් අර ගිනි දැල් සහිත යකඩ කූරකින් ඇහැ හාරලා දාන එක අවදානමක් නැද්ද? ඒකත් අවදානම්. ඒ අවදානයේ උච්චතම දේ මරණය. ඇහැ හාරලා දාන එකේ ඉහළම දේ වෙන්න පුළුවන් මරණය. හැබැයි තිරිසං යෝනියටවත් නිරේටවත් එයා යන්නේ නැහැ. ඇහැ හාරා දැමීම නිසා. එවනම් මේ දෙකෙන් අවදානම් දේ මොකද්ද? නිමිත්තාස්වාදයට බැඳිච්ච කෙනා මැරෙනවා. එයත් මැරිලා නිරේට හෝ තිරිසන් යෝනියට කැමති වෙන්න ඕන. හැබැයි ඇහැ හාරලා දාපු කෙනා නිරේට යන්නේ නැහැ. මැරෙනවා එච්චරයි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ හේතු සහිතව කියනවා. මොකද ඇහි නිමිත්තාස්වාදයට බැඳෙනකොට අනුභ්‍යංජනාස්වාදයට බැඳෙනකොට ඒ බැඳිච්ච තැන්වල කර්ම හැදෙනවා පින්වත්නි. එතන නිරතුරුව පංච උපාදානස්කන්ධයක් නැවත හට ගන්නවා. ඒ හට ගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේ උපාදාන වෙනවා. එහෙන් දකින්න රූපේ නිසා දැකීම මාත්‍රය තුල චක්කු විඥානේ පහළ වෙලා විඥානස්කන්ධයක්ද, ඒවා අඳුන ගන්නකොට සංඥාස්කන්ධයක්ද, ඒ ඔස්සේ සුඛාස්වාදයක් ඇති වෙනකොට වේදනාස්කන්ධයක්ද, ඊට අනුව සිතුවිලි ගලාගෙන එනකොට සංකාරස්කන්ධයක්ද, ඊට අනුව රූපේ වෙනස් වෙනකොට රූපස්කන්ධයක්ද කියන දැකීම මාත්‍රය තුල ස්කන්ධ පහක් පහළ වෙනවා. පහළ වෙලා නිරුද්ධ වෙලා යනවා. ඒතර මේ පහළ වෙන නිරුද්ධ වෙලා යන නිමිත් ඒ ස්කන්ධයන් පහ තුල යා නිමිත්තාස්වාදයෙන් බැඳුනට පස්සේ නිමිත්තාස්වාදයෙන් බැඳිච්ච තැනක බැඳිච්ච තැන්වල විපාක පිණිස කර්ම හැදෙනවා. බැඳිච්ච තැන්වල විපාක පිණිස කර්ම හැදෙනවා. ඒ බැඳිච්ච තැන්වල විපාක පිණිස කර්ම හැදෙන නිසා බුදුරජාණන් වහන්සේ අපට නිමිත්තාස්වාදයට නොබැඳෙන තැනකට අපේ හිත හදාගන්න උදව් කළා. ඒකේ අවදානම පැහැදිලි කරන්න තමයි මේ ආදිත්ත පරියාය සූත්‍රයේදී මේ බඳු උපමා පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නිමිත්තාසාද ගතිතං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය අනුභ්‍යංජනාසාද ගතිතං වා තස්මින්ච සමයේ කාලංකරේය තාන මේතං විජ්ජති යන් දින්නම් ගතින්නම් අඤ්‍යතරං ගතින් ගච්ඡෙය්‍ය නිරයං වා තිරච්ඡාන යෝනිං වා. මහණෙනි, නිමිති ආස්වාදයේ කෙරේ බැඳුන කුඩා අණු කුඩා ලකුණු අරගෙන කන හරහා ආස්වාදයෙන් බැඳිච්ච විඥානයක් පවත්වනවට වඩා වටිනවා කියනවා ඒ පුද්ගලයා කන හාරා දාන එක යකඩ කූරකින්. කනහරා නිමිත්ත. ඇයි හේතුව තමයි ඒ කනහරා දැමීමේ උග්‍රතම විපාකයේ අවදානම මරණය. නමුත් නිමිත්තාස්වාදයට බැඳීමේ අග්‍රතම විපාකය නිරය හෝ තිරිසන් යෝනි. ඒ නිසා තමා තුළ ඇතිවෙන උපාදානයේ අවදානම පැහැදිලි කරන්නයි බුදුරජාණන් වහන්සේ මේ කාරණය පැහැදිලි කරන්නේ. උන්වහන්සේ මතක් කරනවා නිමිත්තාස්වාදයෙන් බැඳිච්ච ජීවහා විඥානයේ අණුව ගිය රසයන් පිළිබඳව මధుර වශයෙන් ගන්නා වූ විඥානයක් පවත්වනවට වඩා එබ්බන්දු විඥානයක් පවත්ව ගන්නවට වඩා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඊට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා. ඊට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා සම්පූර්ණයෙන්ම ගිනිදැල් සහිත සියුම් වූ දැලිපියක් අරගෙන දිව කපලා දාගන්න එක.
ඒක ඊට වඩා හොඳයි කියනවා. මොකද දැලිපියකින් දිව කපා දැමීම උතුම් කියනවා. දැලිපියෙන් දිව කපා ගැනීම නිසා වෙන්න පුළුවන් උප්පරිම අවදානම මරණය. හැබැයි නිරේට යෑම නෙමෙයි. නමුත් ජීවහා විඥාණයෙන් දත යුතු රසයන් කෙරෙහි රසය මధుර වශයෙන්, සුබ වශයෙන්, යහපත් වශයෙන් යම් පුද්ගලයෙක් අල්ලාගෙන හිටියොත්, ඒ අල්ලාගෙන ඉන්න පුද්ගලයා ඒකාන්ත වශයෙන් දින්නම් ගතින්නම් අඤ්‍යතරං ගතින් ගති දෙකකට කැමති වෙන්න ඕන. එක්ක තිරිසන් යෝනිය, එක්ක නිරය. ඒ නිසා මේ පරිහරණය කරන ආයතනික ලෝකයේ තුල ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට ඒ පරිහරණය කරන ලෝකය තුල මේ සම්පූර්ණයෙන්ම ඒවාට අනුවගිය විඥානයක් පවත්වනවා නම් ඒ අනුවගිය විඥානයක් පවත්වන එකේ ආදීනවයයි මෙතන පැහැදිලි කරන්නේ. ආදීනවයයි පැහැදිලි කරන්නේ. එතකොට මේ ආදීනවේ තේරුම් ගත යුත්තේ එතන නැවත නැවත භවයක් හැදිලා විපාක පිණිස කර්ම හැදිලා ජරා මරණ දුක නැවත ගොඩ නැගෙන්නේ නැති විදියට හිත හදා ගන්න නම් තමා තුළ ඇති වෙන අභ්‍යන්තර පරිස්සම් වීම, තමා තුළ ඇති වෙන අභ්‍යන්තර පරිස්සම් කිරීම මෙතනදී අතිශය වැදගත් දෙයක්. ඒ නිසා තමන්ව පරිස්සම් කරගන්න ශ්‍රාවකෙක්, අභ්‍යන්තර ප්‍රත්‍යයන් පිළිබඳ නුවණින් විමසන ශ්‍රාවකෙක් මේ ආයතන පරිහරණයේදී ඉත්තාම පරිස්සමක් ප්‍රවේශමක් හදා ගැනීම වැදගත්. ඒ බඳු ප්‍රවේශමක් පිණිස අද මේ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අද දේශනාවේ දායකත්වය වජිරා ඒකරත්න මහත්මිය, භද්‍රාණී ලියනගේ මහත්මිය ඇතුළු දූදරු පිරිස එකතු වෙලා දායකත්වයේ දරනවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය, කායික මානසික යහපත, උභය ලෝකාර්ථ සංසිද්ධිය ප්‍රාර්ථනා කරනවා. ඊ타ම ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නටම මේ උතුම් ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ප්‍රධාන අරමුණ විදියට මීට වසරකට පෙර මේ පින්නතුන් අතරින් වෙන් වෙච්ච කස්තුරි ආරච්චි ප්‍රේමාවති මෑණියන් වෙනුවෙන් මේ දේශනාවේ කුසල් සිද්ධ කරලා තියෙනවා. කස්තුරි ආරච්චි ප්‍රේමාවති මෑණියන්ට මේ උතුම් කුසල් හේතු වේවා, භවගාමී සසර සුවපත් වේවා. කස්තුරි ආරච්චි ප්‍රේමාවති මෑණියන් ප්‍රදාන එස්.එච්. ලියනගේ පියතුමන් ප්‍රදාන නමින් මිය ගිය හැමෝටමත්, වජිරා ඒකරත්න මහත්මිය සහ භද්‍රාණී ලියනගේ මහත්මිය ඇතුළු පින්නතුන් හැමෝගෙම නමින් මිය ගිය වර්ග පරම්පරානුගතව මිය ගියා වූ සියලු ඥාති වර්ගයාටත් මේ කුසල් උපකාර වේවා, භවගාමී සසර සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, ජාත්‍ය ආදී දුක් වලින් නිදහස්ව ලබන අමා නිවන් පිණිසම ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම පින්වත්නි, දූ දරුවන් ඇතුළු පවුල හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න මේක අවස්ථාවක් කරගෙන තියෙනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් විශේෂයෙන්ම බෞද්ධ අමාත්‍ය ජාලයේ වර්තමානයේ මේ සියලු කටයුතු කෙරෙහි අනුශාසකත්වයේ දරන බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රධාන බෞද්ධ කාර්ය මණ්ඩලයටත්, ලක්වාසී ලෝකවාසී ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටමත් ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. ඒ වගේම අපවත් වී වදාළ බෞද්ධ අමාත්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන නම කියන්න අවසරයි පින්වත් බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේටත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අවීචියේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් හේතු වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිස මේ දේශනාමේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.